මන්ත්‍රීවේදී හිතවතුන් හිතවතියන් සහෝදරත්වයෙන් පිළිගන්නවා. විශේෂයෙන් මේ මාධ්‍ය සාකච්ඡාව කැඳවුම් ලැබුවේ අද දිනේ අභියාචනාධිකරණයෙන් ලබා දී තිබෙන තීන්දුවත් සහ මේ දික්කැසීමෙන් තිබෙන දේශපාලන අරබුදය පිළිබඳව අපේ පැත්තෙන් කරුණු ඉදිරිපත් කිරීමේ අරමුණයි. අපි කවුරුත් දන්නවා පහුගිය ඔක්තෝබර් මාස 26 වෙනිදා අපේ රටේ සිද්ධ වුණේ ඉතාමත් බරපතල ගණේ දේශපාලන කුමන්ත්‍රණය. නමුත් ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ මහත්මයා තුලගේ කණ්ඩායම කල්පනා කරමින් තිබුණේ රටේ පොදු ජනමතයත් දේශපාලන පක්ෂවල ක්‍රියාකාරීත්වයත් අධිකරණ පද්ධතිය මුළුමනින්ම ඩෝසර් කරමින් තමගේ කුමන්ත්‍රණය ජයග්‍රහයි ලෙස අවසන් කරගත හැකි කියන විශ්වාසයෙන් යුතුව කටයුතු කරමින් තිබුණා. ඒ නිසා ඒ කුමන්ත්‍රණය සාර්ථක කර ගැනීම සඳහා ගන්නා ලද හැම ප්‍රයත්නයක්ම යලි අපේ රටේ ස්ථාවරත්වයට වෙනුවට අපේ රට අස්ථාවරත්වයට කැඳවෙනු ලැබුවා. අපේ රටේ අරාජිකත්වයක් නිර්මාණය කරනු ලැබුවා. ඉඳා මෛත්‍රීපාල සිරිසේන මහත්මයාත් මහින්ද රාජපක්ෂ මහත්මයාත් රටේ ජනතාවත් රටේ ආර්ථිකයත් අපේ මාතෘ භූමිය පිළිබඳ ලෝකයේ තිබෙන අදහසත් මුළුමනින්ම පාවා දෙමින් තමන්ගේ බලසූදුවේ නිරත වුණා. ඒ බලසූදුවේ වමනා වෙනුවෙන් තමයි පාර්ලිමේන්තුව කල් තබනු ලැබුවේ. ඒ බලසූදුවේ වමනා වෙනුවෙන් තමයි පාර්ලිමේන්තුව විසිරුව හැරෙනු ලැබුවේ. ඒ බලසූදුවේ වමනා වෙනුවෙන් තමයි සම්මත වෙන ලද විශ්වාස භංගයවත් සැලකිල්ලක් නොකොට ජනාධිපතිවරයා කටයුතු කරන ලැබුවේ. ඒ නිසා මේ තීරණාත්මක හැම කඩයිමක්ම අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට අපේ රටේ ජනතාවගේ ජනමතයටත් ඉතාමත් ප්‍රබල ලෙස එල්ල කරලද මුර්ග ප්‍රහාර. එනිසා ප්‍රහාරයන් වලින් අපේ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිරි වී තිබෙන යම් ඉඩකඩක් තිබුණා නම් ඒ ඉඩකඩවල් පවා සමතලා කිරීම සඳහා දක්වන ලද ප්‍රයත්නක ප්‍රතිඵල තමයි ඒ සිදුවෙමින් තිබුණේ. ඒ පළමු එක තමයි ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු විසිරුව හැරීමේ ගැසට් නිවේදනය. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නොවැම්බර් මාසයේ 13 වෙනිදා අත්හිටවනු ලැබුවා. ඒ නිසා මේ කුමන්ත්‍රණකරුවන්ගේ දේශපාලන කුමන්ත්‍රණය ඉදිරියට ගෙන යාම සඳහා තිබෙන සැලසුම් කර තිබුණු ක්‍රියාමාර්ගයේ ප්‍රථම ප්‍රහාරය එල්ලුණේ ප්‍රජාතන්ත්‍රවාදී දිශාවෙන් අධිකරණයේදී පසුගිය නොවැම්බර් මාසයේ 13 වෙනිදා. අවසානයේ 14 වෙනිදා පාර්ලිමේන්තුව කැඳවීමට සිදු වුණා. පාර්ලිමේන්තුව කැඳවීම කිසිසේත්ම ජනාධිපතිවරයාගේ හෝ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කැමැත්ත නොවන බව 14 වෙනිදා 16 වෙනිදා පාර්ලිමේන්තුවේ හැසිරීම තුලින් පෙන්වුම් කරමින් තිබුණා. මොකද උන්ට අවශ්‍ය වී තිබුණේ පාර්ලිමේන්තුව තුල මේ ප්‍රශ්න විසඳා ගැනීම සඳහා ව්‍යවස්ථාවෙන් පැවරීත වෙන බලතල උපයෝග කරගන්නව වෙනුවට පාර්ලිමේන්තුව නොකඳව පාර්ලිමේන්තුව අහෝසි කොට තමගේ හිතුවක්කාරී තක්කඩි බලවමනාව ක්‍රියාත්මක කිරීමේ අරමුණ තිබුණා. හැබැයි 14 වෙනිදා පාර්ලිමේන්තුව කැඳවනු ලැබුවා කතානායකවරයා විසින්. ඒ 14 වෙනිදා පාර්ලිමේන්තුව ඉතා වැදගත් ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ ඉතාමත් වැදගත්ම යෝජනාවක් ජනතා විමුක්ති පෙරමුණ අප විසින් ගෙනාවා. ඒ තමයි ඔක්තෝබර් මාසේ 26 වෙනිදා අටවා ගන්න ලද ආණ්ඩුවට විශ්වාසයක් නොමැති බව. ඔබලට මතක ඇති. කතානායකවරයා එදින 14 වෙනිදා ඔහුට ලැබී තිබුණු ගැසට් නිවේදනය අනුව මහින්ද රාජපක්ෂ මහත්මයා අගමැති ලෙස පිළි අරගනිමින් ඔහුට අග්‍රාමාත්‍ය පුටුවේ වාඩි කරනු ලැබුවා. අමාත්‍ය මණ්ඩලය පිළි අරගනිමින් ඔවුන්ට ආණ්ඩු පැත්තේ වාඩි වෙන්න ඉඩකඩ ලබා දුන්නා. නමුත් ඒ ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉතා වැදගත්ම යෝජනාව වන විශ්වාසභංග යෝජනාව ගෙනෙනු ලැබුවා. හැබැයි මොකද්ද රාජපක්ෂ කණ්ඩායම කටයුතු කරේ? තමන් කිසිසේත්ම පාර්ලිමේන්තුව කැඳවා මේ ප්‍රශ්න විසඳා ගැනීම සඳහා කැමැත්තක් තිබුණේ නැහැ. ඒ වෙනුවෙන් තමයි ඔවුන් එදායි විශ්වාසභංගයේ සම්මත කර ගැනීම සඳහා ඉඩකඩ මුළුමනින්ම අවුරමින් කතානායකවරයාට තර්ජනය කරමින් පහර දෙමින් විශ්වාසභංගයේ පාර්ලිමේන්තුව ඉදිරියට ගෙන යන ක්‍රියාදාමයේ වැළැක්වනු ලැබුවා. හැබැයි කතානායකවරයාත් විශ්වාසභංගයට පක්ෂ කණ්ඩායම හැකියාව ලැබුණා විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න.
සම්මත කරගත්තා පමණක් නොවේ. අපේ ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳ වග කියන නිසි බලධාරියා කතානායකවරයා. කතානායකවරයා 15 වෙනිදා නිශ්චිත ලෙස පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබුවා. විශ්වාසභංග යෝජනාව සම්මත වී තිබෙන බැවින් තව දුරටත් පාර්ලිමේන්තුවේ ආණ්ඩුවක් නැහැ කියලා. ඒ පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබුවා විතරක් නෙවෙයි. ඒ විශ්වාසභංගයේ යෝජනාවත් ඒ සම්මත වූ ආකාරයත් ඒ සම්මත වීම සඳහා ඡන්දේ පාවිච්චි කරන ලද മന്ത്രിවරුන්ගේ 122කගේ අත්සන් ලේඛනයක් ජනාධිපතිවරයාට එවුවා. ඇත්තටම මේක යවන්න ඕන එකකුත් නෙවෙයි. නමුත් ජනාධිපතිවරයාට වැඩි දුරටත් මෙවැනි විශ්වාසභංගයක් පාර්ලිමේන්තුවේ සම්මත වී තිබෙන බව දැනුවත් කිරීම වෙනුවෙන් කතානායකවරයා විසින් ඒ දැනුවත් කිරීම කරනු ලැබුවා. දැන් ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට ගත යුතු තිබුණු ක්‍රියාමාර්ගය කුමක්ද? ව්‍යවස්ථාවේ සැලසී තිබෙන ප්‍රතිපාදන අනුව විශ්වාසභංග යෝජනාව සම්මත වූ වහාම ආණ්ඩුව විසිරු ඇරෙන්නේ. ඊට පසු ගත යුතු ක්‍රියාමාර්ග තමයි ජනාධිපතිවරයා විසින් නව ආණ්ඩුවක් පත් කළ යුතු තිබුණා. ඒ නිසා ජනාධිපතිවරයාට 15 වෙනිදා පැවරී තිබුණු කාර්යභාරය නව ආණ්ඩුව පත් කිරීම. හැබැයි ජනාධිපතිවරයා එම නව ආණ්ඩුව පත් කිරීමේ ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වුණේ නැහැ. ඒ නිසා යලි 16 වෙනිදා පාර්ලිමේන්තු විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබුවා. ඒ විශ්වාසභංග යෝජනාව සුපුරුදු පරිදි රාජපක්ෂ කණ්ඩායම පාර්ලිමේන්තුවේ විධිමත් විවාදයක් පැවැත්වීමට ඉඩකඩ ලබා නොදී මිරිස් කුඩු ගෙනීමෙන් කතානායකවරයාගේ දුරකථන බිඳ දමමින් ඉලෙක්ට්‍රොනික ඡන්ද පාවිච්චි කරන උපකරණ බිඳ දමමින් කතානායකවරයාගේ මේසේ පෙරළමින් පුටුව පෙරළමින් සෙන්කෝලේ තබන මේසේ පෙරළමින් ඉතාමත් විශාල මුර්ග හැසිරීමකට ගියා රාජපක්ෂ කණ්ඩායම. රාජපක්ෂ මහත්මයා ඉදිරිපිටම ඇයි විශ්වාසභංග යෝජනාව විවාදයට ලක්වීම වැළක්වන්න. හැබැයි ඒ වෙලාවෙත් අපි කතානායකවරයාට ස්තුතිවන්ත වෙනවා. ඉතාමත් අසීරුතා මැද්දේ හෝ පාර්ලිමේන්තු සභාගර්භයට හෝ පැමිණ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු හමුවේ තිබුණා. එහිදීත් മന്ത്രിවරු 122කගේ යෝජනා සම්මතයක් එම විශ්වාසභංග යෝජනාවට ලැබුණා. ඉතින් යලිත් වතාවක් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව හරහා පෙන්눔 කරනු ලැබුවා. යලිත් මේ පවතින ආණ්ඩුවට විශ්වාසයක් නොමැති බව. මොකද ජනාධිපතිවරයා විසින් කළ යුතු තිබුණේ. ජනාධිපතිවරයා ව්‍යවස්ථාව අනුව කළ යුතු තිබුණේ 14 වෙනිදා යලි ආණ්ඩුවක් හදන්න නැත්නම් අඩුමතරමේ 16 වෙනිදා යලි ආණ්ඩුවක් හදන්න තිබුණා. නමුත් ජනාධිපතිවරයා ව්‍යවස්ථාවට ගරු නොකොට ව්‍යවස්ථාව මුළුමනින්ම උල්ලංඝනය කරමින් ව්‍යවස්ථාව ඇතුලේ Tamanට බල සීමාව හඳුනා ගන්නව වෙනුවට ව්‍යවස්ථාව මත තමන්ගේ කකුල පාතබමින් ජනතාවට ව්‍යවස්ථාව උල්ලංඝනය කරන ජනාධිපතිවරයෙක් හැටියට මේ රටට ආදර්ශන ලබා දෙන්න ලැබුවා. අනතුරුව මොකද්ද අපිට ඉතිරි වී තිබෙන්නේ? ජනාධිපතිවරයා ව්‍යවස්ථාවට ගරුකොට ව්‍යවස්ථාවට යටත්ව නව ආණ්ඩුවක් පත් කරන්නේ නැත්නම් අපට ඉතිරි වී තිබුණේ ඊළඟ ක්‍රියාමාර්ගය තමයි අභියාචනාධිකරණ හමුවට ගොස් එම ආණ්ඩුව ක්‍රියාත්මක වීම අත්හිටු වීම. ඒ අනුව තමයි ජනතා විමුක්ති පෙරමුණ අපි ඇතුළත්ව 14 වෙනිදා අප විසින් ගෙනෙන ලද විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්ද ලබා දුන් മന്ത്രിවරු 120 දෙදෙනාගෙම මැදිහත් වීමෙන් අභියාචනාධිකරණ නඩුවක් ගොනු කරනවා. ඒ නඩුවෙන් අපි ඉල්ලා හිටුන් ලැබුවේ 14 වෙනිදා නිසි පරිදි පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාව සම්මත වී තිබෙන බැවින් මහින්ද රාජපක්ෂ මහත්මයාට හෝ ඒ අටවා ගන්නා ලද කැබිනට් මණ්ඩලයට තවදුරටත් අපේ රට පාලනය කරන්න බලයක් නැහැ. ඒ සඳහා අත්හිටු වීමේ නියෝගයක් ලබා දෙන එක තමයි අපි අභියාචනාධිකරණ විසින් ඉල්ලා සිටින ලැබෙන්නේ. අපි ස්තුතිවන්ත වෙනවා අද දිනේ අභියාචනාධිකරණ ඉතාමත් වැදගත් තීරණයක් ලබා දී තිබෙනවා. ලංකා ඉතිහාසයේම ඉතාමත් වැදගත් තීරණය. අභියාචනාධිකරණය විසින් අටවා ගන්නා ලද ආණ්ඩුව අත්හිටු වීමේ නියෝගයක් ලබා දී තිබෙනවා. එය අත්හිටුවා තිබෙනවා නඩුව අසා තීරණ ලබා දෙන තෙක් ආණ්ඩුව අත්හිටුවා තිබෙනවා. දැන් අපි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගෙන් අහන්න. තව දුරටත් ඔහු මේ බලහත්කාරී ප්‍රජාතන්ත්‍ර විරෝධී ව්‍යවස්ථා විරෝධී ඔළුවේ
යථාර්ථවාදී සිතුවිලි හැදෙනව වෙනුවට විකෘති සිතුවිලි හැදෙන පුද්ගලයෙක් හැටියට කටයුතු නොකොට මේ தત્ත්වය හමු ඉදිරි ක්‍රියාමාර්ග ගත යුතු තිබුණා දැන් ජනාධිපතිවරයා. හැබැයි අපිට පෙන්눔 කරමින් තිබෙන්නේ ජනාධිපතිවරයා එවැනි හැසිරීමකට සූදානම් නොවන බව තමයි දිනපතා ඔහුගේ හැසිරීම සහ ක්‍රියාමාර්ග වලින් ඔප්පු කරමින් තිබෙන්නේ. නිශ්චිත පරිදි 14 වෙනිදා පාර්ලිමේන්තුවේ ආණ්ඩුවක් නැති වී තිබෙන තත්ත්වයක් ඇති වී තිබියදී ඒක පිළිගත්තේ නේ. ඒක පිළිගන්නේ නැතුව එම ජනාධිපතිවරයාගේම ප්‍රධානත්වයේ කැබිනට් මණ්ඩල කැඳවුණා. විවිධ යෝජනා සම්මත කරගන්න. සමහර අය තමන්ගේ දේශපාලන ව්‍යාපෘති වලින් රැකියා දෙන ක්‍රියාදාම පටන් ගන්නවා. සෙල්ලම් ආණ්ඩුවක් රට පාලනය කරන්නට පටන් ගන්නවා. සෙල්ලම් ආණ්ඩුවේ ජනාධිපතිවරයා මුළසුනේ තියාගෙන අනිත් කට්ටිය වට වෙලා රට පාලනය කිරීම ඉතාමත් වැරදි ආදර්ශයක් මේ රටට ගෙනෙමින් තිබුණා. මේ රටේ කවුරු හෝ පුරවැසිය පිළිගත යුතුද? නෛතික බලයක් නැති කණ්ඩායමක් විසින් රට පාලනය කිරීම. විවස්ථාවෙන් බලයක් නැතුව, පාර්ලිමේන්තු බලයක් නැතුව, කුමන්ත්‍රණකාර ලෙස අටවා ගන්න ලද කණ්ඩායමකට මේ රට පාලනය කරන්න බෑ. අපි අතර වෙනත් දේශපාලන මතවාද තිබෙන්න පුළුවන්. හැබැයි කවර දේශපාලන මතවාද තිබුණා? ඔහු මහින්ද රාජපක්ෂ මහත්මයාට කැමැත්තෙන් ඡන්ද ප්‍රකාශයට පත් කරන අය වෙන්න පුළුවන්. මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට කැමැත්තෙන් ඉන්නවනම් එක්සත් ජාතික පක්ෂයට කැමැත්තෙන් අපිට කැමැත්තෙන්. එවැනි විවිධ දේශපාලන කෝණයන් සහ දේශපාලන ස්ථාවරයන් තිබෙන ජනතාව ඉන්න පුළුවන්. හැබැයි කිසිදු පුරවැසියෙක් මේ රටේ අනුමත කළ යුතුද? විවස්ථානුකූලවත් නෛතිකවත් පාර්ලිමේන්තුවෙත් පිළි නොගන්නා ආණ්ඩුවක් විසිරුවාන ලද ආණ්ඩුවක් රට පාලනය කිරීම යුක්ති සහගතද? එහෙනම් අපේ රටේ ඕනෑම වෙලාවක ජනාධිපතිවරයාට හිතු ලෙස කල්ලි හදාගෙන රට පාලනය කරන්න පුළුවන්. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ මේ ප්‍රශ්නේ දැක්කේ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරලාද බරපතලම ප්‍රහාරය ලෙස. ඒ නිසා තමයි පාර්ලිමේන්තු විශ්වාස භංගයට ජනාධිපතිවරයා ඇහුම්කන් දෙන්නේ නැත්නම් ඊළඟ අපට පැවරී තිබුණු ක්‍රියාමාර්ගය තමයි අභියාචන අධිකරණ වෙත යන්නේ. ඒ අනුව තමයි අපි අභියාචන අධිකරණයේදී මේ ආණ්ඩුව බල විරහිත කරන්න කියලා අභියාචන අධිකරණ අපි ඉල්ලා හිටියේ. ඉතින් 14 වෙනිදා විශ්වාස භංග යෝජනාවෙන් පසුව 15 වෙනිදා පාර්ලිමේන්තුවේ කතානායකවරයා විසින් කළ ප්‍රකාශය තමයි අද අධිකරණයේදී නිවැරදි බව ඔප්පු වී තිබෙන්නේ. 14 වෙනිදා විශ්වාස භංග නිසි පරිදි සම්මත වූ බවත් කතානායකවරයා එය පාර්ලිමේන්තුවට දැනුවත් කොට ඇති බවත් ඒ අනුව එතෙන් සිට ආණ්ඩුවක් නොමැති බව තමයි දැන් අභියාචන අධිකරණ විසින් දැනුම් දී තිබෙනවා. ඒ නිසා නැවත අපි මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට කියන්නේ ඕනෑමටත් වඩා වැඩියෙන් ඔහු විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අත්හිටුවා තිබෙනවා. එකක් පාර්ලිමේන්තු විසිරුව හැරීමේ ගැසට් නිවේදනය අත්හිටුවලා තිබෙනවා. අග්‍රාමාත්‍යවරයා පත් කිරීමේ ගැසට් නිවේදනය අත්හිටුවලා තිබෙනවා. අමාත්‍යවරු පත් කිරීමේ ගැසට් නිවේදනය අත්හිටුවා තිබෙනවා. ලංකා ඉතිහාසයේ ජනාධිපතිවරයෙකුට විය හැකි විශාලතම වියවුල විශාලතම අනීතිකභාවය ඔප්පු කොට තිබෙනවා අධිකරණයෙන් අවස්ථා ගණනාවකදී. ඒ නිසා ජනාධිපතිවරයා තවත් මේ රටේ ජනතාවත් එක්ක සෙල්ලම් කරන්නේ නැතුව වහම පාර්ලිමේන්තුවේ විසිරුව හැරීමේ ගැසට් නිවේදනය ඉල්ලාස් කරගත යුතුයි. ඉල්ලාස් කරගෙන පාර්ලිමේන්තුවේ නිසි බහුතරයක් තිබෙන කණ්ඩායමකට ආණ්ඩුව බාර දීමේ වගකීම ජනාධිපතිවරයාට තිබෙනවා. ඒ නිසා අපි බලාගෙන ඉන්නවා ජනාධිපතිවරයා මේ ක්‍රියාදාමයට අවතීර්ණ වෙයි කියලා. පාර්ලිමේන්තුවේදී ඔහුගේ ක්‍රියාමාර්ග පරාජයට පත් කර තිබෙනවා. අධිකරණයේ අවස්ථා දෙකකදී ඔහුගේ ක්‍රියාමාර්ග ප්‍රශ්න කරලා තිබෙනවා, අත්හිටුවලා තිබෙනවා. ඒ නිසා අවස්ථා ගණනාවකදී ඕනෑමටත් වඩා වැඩි ජනාධිපතිවරයෙකුට සිහි කල්පනාවෙන් යුතුව වැඩ කරන්න සූදානම් නම් ඕනෑමටත් වඩා වැඩියෙන් සංඥාවන් දැන් ලබා දී තිබෙනවා. ඒ නිසා ජනාධිපතිවරයා වහම ඔහු පාර්ලිමේන්තු විසිරුව හැරීමේ ගැසට් නිවේදනය අකුලා ගැනීමත් ඒ වගේම බහුතර කණ්ඩායමක් අතර ආණ්ඩුව බාර දීමත් කළ යුතු තිබෙනවා. ඉන් පසුව අපිට පැවරී තිබෙන විශාල කාර්යභාරය. ඒකේ ප්‍රධාන එක තමයි මේක ඇවිල්ලා රාජ්‍ය ද්‍රෝහී කුමන්ත්‍රණයක්. දෙන්නෙක් එකතු වී රාජ්‍ය බලය පැහැරගෙන තමන්ට නිසි පරිදි රාජ්‍ය හැසිරීම සඳහා දරන ප්‍රයත්නයක්. ඒ නිසා මේ කුමන්ත්‍රණයන් ඒ බරින් තේරුම් අරගෙන රනිල් වික්‍රමසිංහයි මහින්ද රාජපක්ෂයි පාර්ලිමේන්තුවේ පුස්තකාලය හම්බ වෙලා යාළු මිත්‍රයෝ ලෙස කරට අත දාගෙන මේ ප්‍රශ්නේ අහවර කිරීමට අපි ඉඩ දෙන්නේ නැහැ. මේ වන විටත් එක්සත් ජාතික පක්ෂයත් මහින්ද රාජපක්ෂ කණ්ඩායමත් අතර විටින් විට කරන රහස් සාකච්ඡා හරහා
මේ කුමන්ත්‍රණය යට යාමට අපි ඉඩ ලබා නොදිය යුතුයි. මෙවැනි වර්ගයේ ආණ්ඩු පැහැර ගැනීමේ රාජ්‍යද්‍රෝහී කුමන්ත්‍රණ නිසි බරින් පිළිතුරු ලබා දිය යුතු තිබෙනවා. ඒ නිසා අපි යෝජනා කරනවා මෙම රාජ්‍යද්‍රෝහී කුමන්ත්‍රණයට හවුල් වූවන් සොයා බැලීම සඳහා සෞට නිසි බරින් දඬුවම් ලබා දීම සඳහා අවශ්‍ය වන නීතිමය ප්‍රතිපාදන සහ පාර්ලිමේන්තුව මැදිහත් වුණු කොමිෂන් සභාවක් පිහිටවිය යුතු තිබෙනවා. ඒ ජනාධිපතිවරයාගේ කොමිෂන් සභාව වෙනුවට පාර්ලිමේන්තුවට අවශ්‍ය පනතක් ගෙනල්ලා ඒ පනත හරහා නිසි බලතල සහිත කොමිෂන් සභාවක් පිහිටවන්න ඕන. මේ කුමන්ත්‍රණය ක්‍රියාදාමයේ ලිදරව් කරන්නත් මේ කුමන්ත්‍රණයට අහුල් වූවන්ට දඬුවම් ලබා දෙන්න. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණේ බලපෑම සහ ඒ ක්‍රියාකාරීත්වයට අපි ඇතුළත් වෙන සූදානම් මේ කුමන්ත්‍රණයට අහුල් වූවන්ට දඬුවම් ලබා දී යුතු තිබෙනවා. ඒ වගේම මේ කුමන්ත්‍රණයේ සිට අපි දන්නවා මේ කුමන්ත්‍රණය පිළිබඳව සමාජ මතයක් ගොඩනැගීමේදී විශාල කාර්යභාරයක් අපේ රටේ මාධ්‍ය ආයතනට පැවරී තිබුණා. හැබැයි අපිට ඉතාමත් කනගාටු අත්දැකීමක් තමයි අපේ රටේ බොහෝ මාධ්‍ය ආයතන කෙරෙහි තිබෙන්නේ. ඒ විශාල මාධ්‍ය ආයතන ප්‍රමාණයක් මේ කුමන්ත්‍රණ කරුවන්ගේ පසක සිටගෙන කුමන්ත්‍රණ කරුවන් හා එකට සමගාමී වෙමින් තමයි මේ කුමන්ත්‍රණ රැකවල්ලු හැටියට කටයුතු කරේ. ඒ නිසා අපි හිතනවා එවැනි කොමිෂන් සභාවක් කරා හවුල්ලුවන් සියලු දෙනා එළිදරව් කරගත හැකි කියන විශ්වාසයක් අපට තිබෙනවා. ඒ නිසා වැදගත් කොමිෂන් සභාවක් මේ වෙනුවෙන් පිහිටවීම සඳහා යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන නියමිතව තිබෙනවා. ඊළඟ අවස්ථා ගණනාවකදී මේ රටේ ජනාධිපතිවරු එකඟ වුණු ජනවරම් ගණනාවක් ලැබුණු නමුත් හැම විටම අමතක කරලද විධායක ජනාධිපතිවරු අහෝසි කිරීමේ යෝජනාව ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ගෙනත් තිබෙනවා. මේ සිදුවීම් ඕනෑමටත් වඩා වැඩියෙන් ප්‍රමාණවත් විධායක ජනාධිපතිවරු අහෝසි කිරීම සඳහා ක්‍රියාමාර්ග ගත යුතුයි කියලා ජනතාවට ඒත්තු ගන්නන්නත් ප්‍රජාතන්ත්‍රවාදය අගේන බලවේගයන්ට ඒත්තු ගන්නන්නත් ඕනෑමටත් වඩා වැඩි. ඒ නිසා අපි විධායක ජනාධිපතිවරු අහෝසි කිරීමේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ පනත ඉක්මන් කොට ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. අනතුරුව මේ කුමන්ත්‍රණ කරුවන්ට දඬුවම් ලබා දීම සඳහා සහ පරීක්ෂණ කිරීම සඳහා කොමිෂන් සභාව පිහිටවීම අනතුරුව විධායක ජනාධිපතිවරු අහෝසි කිරීමේ පනත පාර්ලිමේන්තුව හරහා සම්මත කර ජනමත විචාර ලක් කොට ඒක නීතියක් බවට පත් කිරීමත් අනතුරුව මේ පාර්ලිමේන්තුව ඉදිරියට හැරිය යුතුයි. එනිසා මේ පාර්ලිමේන්තුවේ වැදගත් කාර්යයන් දෙකක් පැවරී තිබෙනවා. ඒ කාර්යයන් දෙක තමයි මේ කුමන්ත්‍රණ කරුවන් පිළිබඳ කොමිෂන් සභාව පිහිටවීමත් මේ විධායක ජනාධිපතිවරු අහෝසි කිරීම සඳහා යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත කිරීම. අනතුරුව තවත් ගොඩක් දේවල් කරන්න මේ පාර්ලිමේන්තුවට නිසි බලයක් නැති බව අපි පිළිගත යුතුයි. ඒ මොකද මේ පාර්ලිමේන්තුව අද තිබෙන විකෘති බලයක්. මේ පාර්ලිමේන්තුව කවුරු මොන ආකාරයෙන් 113 හදාගත්තත් ඒවා අල්ලස් වරදාන මුදල් හරහා හදා ගන්නාලද 113. ඒ නිසා දිගු කාලයක් මේ පාර්ලිමේන්තුවේ 113 කවුරු වටවා ගත්තත් පාලනය කරන්න යුක්ති සහගත අයිතියක් නැහැ. ඒ නිසා නව පාර්ලිමේන්තුවක් වෙනුවෙන් නව ජන විමසුමකට යා යුතු තිබෙනවා. ඒ නිසා පාර්ලිමේන්තු විසිරුව හැර යෝජනාවක් සම්මත කිරීමේ ඒ පාර්ලිමේන්තු විසිරුව හැරීම සඳහා පාර්ලිමේන්තු 3/2 යෝජනාවක් සම්මත කර ගැනීමේ අරමුණක් අපිට තිබෙනවා. හැබැයි පාර්ලිමේන්තු විසිරුව හැර නිසි මැතිවරණයකට පෙර මේ කුමන්ත්‍රණ කරුවන් එළිදරව් කිරීමත් ඔවුන්ට දඬුවම් ලබා දීමත් විධායක ජනාධිපතිවරු අහෝසි කිරීමත් කියන වැදගත් කාර්ය දෙක මේ පාර්ලිමේන්තුවේ පැවරී තිබෙනවා කියලා අපි විශ්වාස කරනවා. ඒ කාර්ය දෙකෙන් පසු පාර්ලිමේන්තු විසිරුව හැර මහමැතිවරණ කරා යා යුතුයි. මේ රට මෙවැනි විගඩම්කාරී තැනකට, මෙවැනි විනාශකාරී තැනක, මෙවැනි පාලනයේ විකටකාරී ස්වභාවයකට, අරාජිකත්වයකට රට ගෙනාවේ කවුද? ආර්ථිකය බිඳවට්ටලා, රටේ පාලනයක් නැති වෙන තත්ත්වයක් නිර්මාණය කරලා, සංචාරක ව්‍යාපාරය කඩාවට්ටලා, ප්‍රජාතන්ත්‍රවාදී ඉතිරි වී තිබෙන මොනවා හරි ගුණයහපත්කම් තිබෙන ඔක්කොම විනාශ කරලා, විවස්ථාවට එරෙහිව කටයුතු කරේ කවුද? ජනාධිපතිවරයා. ඉතින් ජනාධිපතිවරයා සැබවින්ම Tamanට හෘද සාක්ෂියක් තිබෙනවා නම් දැන් ඔහු මේ රටේ ජාතීන් සමාගත යුතු තිබෙනවා. ඔහු විසින් කරන ලද මේ අපරාධය මා කියන්නේ සමාව ගත්ත පමණින් මේ සියල්ල නිරාකරණය වේ කියලා. හැබැයි අඩුම තරමේ වූ පළමු පියවරක් ලෙස මේ රටටත් අපේ ජනතාවටත් අපේ ආර්ථිකයටත් ලෝක ඉදිරියේ අපේ රටේ පෞරුෂය අපේ රටේ අභිමානයට කරලද මහ ප්‍රහාරයට පිළිබඳව කල්පනා කරලා ජනාධිපතිවරයා දැන්වත් ජාතීන් සමාව අවදී අයිදීමේ ක්‍රියාදාමයකට අවතීර්ණ විය යුතු කියලා අපි කල්පනා කරනවා. ඒ නිසා
මේ තීන්දුව වලින් ඉතා හොඳින් ඔප්පු කරමින් තිබෙන්නේ මේ අනීතික ව්‍යවස්ථා විරෝධී ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙන යන්න තවත් බැරි බව. ජනාධිපතිවරයා තවත් උත්සාහ කරනවා නම් තමන්ට නැති බලය උපයෝග කරගෙන ව්‍යවස්ථාව බිඳින්මින් අනීතික ලෙස මේ රට ඉදිරියට ගෙන යන්න සූදානම් නම් අපි ජනාධිපතිවරයාට විශේෂයෙන් කියනවා ඔබ නොහිතන පන්නේ ජනතා අරගල ජනතා මැදිහත් වීම සිදු වේවි. නිසා ඔබට නොහිතන පන්නේ දේශපාලන ඉරණමක් අත්වීමට ඉඩ කඩ තිබෙනවා. නිසා දැන්වත් තමන්ගේ මේ ක්‍රියාදාමය පිළිබඳ ආපසු හැරී බැලී ඒ නිවැරදි කිරීම සඳහා ප්‍රයත්න ගත යුතු කියන එක තමයි ජනාධිපතිවරයාට අපි කියන්නේ. ඒ නිසා මේ නියෝගය අනුව ඉතා ඉක්මනින්ම පාර්ලිමේන්තු විසිරුව හැරීමේ ගැසට් නිවේදන ජනාධිපතිවරයා ඉල්ලාස් කරගත යුතුයි. සහ පාර්ලිමේන්තුවේ බහුතරය සහිත කණ්ඩායමකට ආණ්ඩු බාර දිය යුතුයි. මේ ක්‍රියාදාමය දෙක ජනාධිපතිවරයා විසින් සම්පූර්ණ කළ යුතු තිබෙනවා. පාර්ලිමේන්තුව විසින් සම්පූර්ණ කළ යුතු ක්‍රියාමාර්ග දෙකක් තිබෙනවා. අනතුරුව පාර්ලිමේන්තු විසිරුව ජනතාව හමුවට යලි අලුත් පාර්ලිමේන්තුවක් පිහිටීම සඳහා ජන විමසුමකට යා යුතු කියන එක තමයි අපගේ අදහස. ආණ්ඩුව පැහැදිලිව කියන්නේ ස්ථානිකයේ අධිකරණ තීන්දුව මොකක් වුණත් ආණ්ඩුව වෙනස් වෙන්නේ නැහැ කියලා. අපි ආණ්ඩුව කරන්නේ නැහැ. අපි බලමු. අභියාචනාධිකරණයෙන් දීලා තියෙන නිශ්චිත තීන්දුව තමයි මහින්ද රාජපක්ෂට හෝ ඒ අමාත්‍ය දුර ලබන කිසිවෙකුට තවදුරටත් අග්‍රාමාත්‍ය ධූරයේ හෝ ඒ අමාත්‍ය ධූරවල වැඩ කිරීම අත්හිටුවා තිබෙනවා. ඉතින් ජනාධිපතිවරයා ඒ නියෝග වලට තව තීරණ වෙන්නේ නැත්නම් පාර්ලිමේන්තු තීන්දුව වලට අවතීර්ණ වෙන්නේ නැත්නම් අධිකරණයක් විසින් ලබා දෙන තීන්දුව වලට අවතීර්ණ වෙන්නේ නැත්නම් ජනාධිපතිවරට කිසි යුක්ති සහගත අයිතියක් නැහැ මේ රටේ පුරවැසියන්ට නීතියට සහ ව්‍යවස්ථාවට යටත් වෙන්න කියලා ඉල්ලන්නේ. ඒ වගේම අපේ රටේ හමුදාවන් පොලිසිය ඔවුන් විශේෂම බැඳී සිටිනවා ව්‍යවස්ථාව රකින්න. එනිසා ඔවුන් ඉදිරි ක්‍රියාමාර්ග ගත යුත්තේ ව්‍යවස්ථාව බිඳින අයගේ ආරක්ෂාව වෙනුවෙන් නෙවෙයි ව්‍යවස්ථාව සහ නීතිය රකින්න අයගේ ආරක්ෂාව වෙනුවෙන්. ඒ නිසා ජනාධිපතිවරයා මේ ප්‍රශ්නය තවදුරටත් පාර්ලිමේන්තුව අධිකරණ තුළ සිදුවන සිදුවීම් මරා විසඳා ගන්න සූදානම් නැත්නම් ජනතා විමුක්ති පෙරමුණ සහතිකයක් දෙන මේ රටේ ජනතාවට එහෙනම් මේ ප්‍රශ්නේ උන් බල කරලා සිටින්නේ පාරේ විසඳා ගන්න නම් ඒ පාරේ විසඳා ගැනීම සඳහා උනත් සූදානම්. මේ රට රකින්න අපි සූදානම්. මේ රට ආරක්ෂා කරන්න අපි සූදානම්. මේ රටේ ජනයාගේ ජීවන තත්ත්වය වර්ධනය කිරීම සඳහා අවශ්‍ය වෙන ක්‍රියාමාර්ග ගන්න අපි සූදානම්. ඒ නිසා අපි ජනාධිපතිවරයාට තවත් මේ නීති විරුද්ධ අනීතික ක්‍රියාමාර්ග වල නිරත වෙන්නේ නැතුව දැන්වත් නිසි පරිදි ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වී යුතු තිබෙනවා. චණ්ඩිකම් වලට බලහත්කාරීත්වයෙන් රටක ආණ්ඩුවක් කරන්න බැරි බව මෛත්‍රීපාලත් මහින්ද රාජපක්ෂ තේරුම් ගත යුතු කියන අවධාරණ අපි උන්ට කරන්න කැමතියි. දැන් මේ නම් තීන්දුව දීලා තියෙන 12 වෙනිදා. ඊට කලින් තීන්දුව එන්නේ තියෙනවා. ඔව්. ඒක මේකට සම්බන්ධ වෙන්නේ කොහොමද? පළමු කොටම කලින් තීන්දුවට කලින් ජනාධිපතිවරයා හොඳම දේ තමයි දැන් මේක ඉල්ලාස් කරගන්න එක. ඒ කලින් තීන්දුව આવොත් විසිරුව හැරීම නිවැරදි කියලා විසිරුව හැරෙනවා. හැබැයි විසිරුව යනකොට ඡන්දයක් යන්නේ ආණ්ඩුවක් නැතුව. මොකද මේ ආණ්ඩුව නඩුව අහලා ඉවර වෙන තෙක් අත්හිටුවා තිබෙනවා. ඒ නිසා තවදුරටත් මේ රට වියහුල් නොකොට අරාජකත්වයටපත් නොකොට තවදුරටත් මේක නිකන් වංගු ගහන්න කල්පනා නොකොට මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කල්පනා කරනවා රටට මොන වුණත් කමක් නැහැ ජනතාවට මොන වුණත් කමක් නැහැ ආර්ථිකයට මොන වුණත් කමක් නැහැ රාජපක්ෂයි තමන්ගේ බලය ආරක්ෂා කරගන්න ඕන නම් තව වංගු ගහන්න එපයි කියලා අපි කියන්නේ. තව වංගු ගහන්න සූදානම් නම් ඒ හැම වංගුවකින්ම ඔවුන්ගේ අනීතික භාවය, ඔවුන්ගේ ව්‍යවස්ථා විරෝධී භාවය, ඔවුන්ගේ ජනතා විරෝධී භාවය පිළිදරව් වෙනවා විතරක් නෙවෙයි තවත් ඔවුන් අමාරු වැටෙන එක තමයි පෙන්වන්න කරන්නේ. ඒ නිසා අපි මේ ප්‍රශ්නය ඉතාමත් සාමකාමීව විසඳා ගැනීම සඳහා ප්‍රයත්න කරන දේශපාලන ව්‍යාපාරය. ඒ නිසා මේ තත්ත්වය සාමකාමීව විසඳා ගැනීම සඳහා තියෙන සියලු දොරටු උපයෝග කරගන්න ජනතාව විමුක්ති සූදානම්. ඒ නිසා අපි මේ දෙන්නගෙන් ඉල්ලා සිටින්නේ වෙනස් දොරටු වලට මේ රටේ ජනතාවට අවතීර්ණ වෙන්න ඉඩකඩ ලබා නොදෙන්න කියන ඉල්ලීම තමයි අපිට ජනාධිපතිවරයන් කරන්න තිබෙන්නේ. අසීගාල ගමන්ති පත්තින් දුන්නා. ආදිය පත්තින් දීපේ දුන්නා. ඒ පත්තින් මේ ආවරණ ඒව ඔක්කොම බලමු අපි කොමිෂමත් එක්ක. දැන්වත් මෛත්‍රීපාල සිරිසේන මහත්මයා තීරුම් ගත යුතුයි. ඔවුන්ගේ කුමන්ත්‍රණය පරාදයි. දැන් පෙරදිලා අවසන්. පෙරදිච්ච කුමන්ත්‍රණයක තවත් සෙල්ලම් කරන්න හදනවා කියන්නේ තවත් අරාජිකත්වයටපත් කරනවා. තවත් මේ රට විනාශයට ගෙන යනවා විතරයි. ඒ නිසා කුමන්ත්‍රණය පරාජය වී අවසන්. දැන්
අඩුම තරමේ ජනාධිපතිතුමා රට යථාවත් කිරීම සඳහා වූ ක්‍රියාමාර්ග ගත යුතුයි. ඔය ඇත්තටම මම දැක්කා කරුණාම්මාන් අවස්ථා ගණනාවකදීම යලි LTT සංවිධානයේ නැගිටීමක් ගැන කියලා ප්‍රකාශ කරලා තිබුණා. විශේෂයෙන්ම මම දැක්කා සරත් ඒ වේතාවේ යුද පෙරමුණේ නායකත්වය දීපු සරත් පොන්සේකා ප්‍රකාශ කරලා තිබෙනවා පොට්ටුවම්මාන් යුද පෙරමුණේදී ඝාතනය කරන්න උන්ට හැකි වූ බව. ඒ නිසා කරුණාම්මාන් කියන එකද මේ රටේ ජනතාව පිළිගත යුතු වන්නේ. ඒ යුද පෙරමුණට මේ මොහොතේ නායකත්ව දීපු හමුදාපතිවරයා කියපුද පිළිගත යුත්තේ කියන ප්‍රශ්න තමයි අපි දැන් සැලකිලිට භාජන කළ යුතු වන්නේ. අපි විශ්වාස කරනවා LTT සංවිධානයේ විශාල පරාජයක් ඒකෙදි ලැබපු බව. නමුත් දෙමළ ජනතාවට යලි LTT නැගිටීමක වමනාවක් නොතිබුණත් ජාතිවාදී දේශපාලනයට අද අවශ්‍ය වී තිබෙනවා. එවැනි බියජනක තත්ත්වයක් නිර්මාණය කරන්න. ඒ නිසා මේ සිදුවීම් පිටුපස ජාතිවාදී දේශපාලකයන්ගේ වමනාව තිබෙනවාද කියන එක. කරුණාගේ ප්‍රකාශ පිළිබඳව ඇත්තම අපි කියන්නේ දැන් හරිනම් කරුණාව ප්‍රශ්න කළ යුතුයි. කරුණාව කැඳවා ඒ තොරතුරු මොනවාද ඉන්නේ කොහෙද සොයාගත්තේ කවර ආකාරයෙන්ද කියන කරුණ තොරතුරු කරුණාගෙන් ලබා ගත යුතුයි. කරුණා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය සභාපතිවරයෙකුට කටයුතු කරලා තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට කටයුතු කරලා තිබෙනවා. ඒ නිසා ඔහුට වගකීමක් තිබෙනවා දැන් ඔහු සතුටින් තොරතුරු ආණ්ඩුවට ලබා දෙන්න.